සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපේ ජීවිතයේ නොඑක් විදිහට අකුසල් කෙලෙස් හට ගන්නවා. ඒ අකුසල් කෙලෙස් අඳුරගන්න බැරි වුණොත් එහෙම, ඒ ස්වභාවයන් ඒ ලක්ෂණ තමන් තුළ තිබෙනවා කියලා අඳුරගන්න බැරි වුණොත් එහෙම, ඒ කෙනාගේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මයේ ඒ නොයෙක් උපමාවන් ඇසුරු කරගෙන අපි තුල හටගන්න කෙලෙස් ස්වභාවයන් ගැන දේශනා කරලා තියෙනවා. අද ඔබට ඒ උපමාවන්ගෙන් හරි ලස්සන උපමාවකින් අපි තුල හටගන්න කෙලෙස් ගැන, ඒ අකුසල් ස්වභාවයන් ගැන, ඒවා දුරු කරගත්තේ නැත්නම් ඇතිවෙන විපත් ගැන හරි ලස්සනට උපමාවන් ඇසුරු කරගෙන දේශනා කරපු දේශනාවක් තියෙනවා. පින්වත්නි, සමහර උදවිය භාජන මිලදී ගන්නවා. පිත්තල හෝ තඹ හෝ භාජන මිලදී ගන්නවා. ඒ පිත්තල හෝ තඹ හෝ භාජන ලස්සනට දැකලා ගන්න ඕන කියලා හිතලා අරගෙන ගෙදර ගේනවා. ගෙනාවට ඒ භාජන පාවිච්චි කරන්නේ නැත්තම් සමහර අය කියනවා පරණ බඩු. පරණ පිත්තල තඹ භාජන ගේනවා. ඒවා පාවිච්චි කරේ නැත්තම් ඒ පරණ දූවිලි බැඳිච්ච ඒ පිත්තල හෝ තඹ හෝ ඒ භාජනේ තව තවත් පරණ වෙනවා. තව තවත් පරණ වෙනවා. එතකොට සමහර උදවිය ඒ පිත්තල හෝ තඹ හෝ භාජන ගෙනල්ලා ඒවා පාවිච්චි කරනවා, පිරිසුදු කරනවා. එයා ගේන්නේ පරණ එකක්. හැබැයි ඒක හොඳට පිරිසුදු කරනවා. එතකොට තව සමහර උදවිය හොඳ අලුත් භාජන අරගෙන එනවා ගෙදරට. හැබැයි අලුත් භාජන ගෙනාවට අලුත් පිත්තල මොනවා හරි බඩු, තඹ හෝ මොනවා හරි ඒ වගේ භාණ්ඩ ගෙනාවට එයා අලුතෙන් ගෙනාවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඔහේ පැත්තකට දාලා තියෙනවා. ඒකේ දූවිලි වදිනවා, ඒක මලකට කනවා, ඒ ඔක්සයිඩ් බැඳෙනවා. එතකොට ඒක ක්‍රමයෙන් පරණ වෙලා යනවා. එතකොට තව සමහර උදවිය අලුත් භාජන ගෙදරට ගේනවා. හැබැයි මේ භාජන පාවිච්චි කරනවා. එතකොට තව තවත් මේ භාජන දිලිසෙනවා. අර මේ පිත්තල බඩු තඹ භාජන දිලිසෙනවා, ඒ ලස්සනට පේනවා. ඉතින් මේ වදාලේ මේ ධර්මයේ සඳහන් වෙන උපමාවක් මේක. ඒ උපමාවෙන් මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් ගැන දේශනා කරන හරිය ලස්සට මේ වගේ 4 දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එතකොට අපිට මේ අද අසිරිමත් ධම්ර සමාවන් ධර්ම දේශනාවෙන් ඒ පුද්ගලයා ස්වභාවයන් ගැන මේ උපමාව ඇසුරින් ඉගෙන ගන්න ලැබෙනවා. අද
මේ අසිරිමත් ධම්ර සමාවන් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ ගෞතම සම්බුදු සසුනේ පිළිසරණ ලැබුණු කැමැති ශ්‍රාවක පුතෙක් කියලායි සඳහන් කරලා තියෙනවා. ඉතින් පින්වත්නි අද ඉගෙන ගන්න ලැබෙන මේ දේශනාවේ නම අනංගන සූත්‍රය. උපක්ලේශ ගැන වදාළ දේශනාව. මේ දේශනාව දේශනා කොට වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහණෙනි මේ සාරිපුත්තයන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න අතිශයින්ම දක්ෂයි. චතුරාර්ය සත්‍ය ධර්මය කවුරු හරි දේශනා කරනවා නම් මං වගේ මේ සාරිපුත්ත කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට විතරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන විතරයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දරුවන් බිහි කරන අම්මා වගේ කිව්වා. මේ බුද්ධ ශාසනයට සෝතාපන්න මාර්ගඵලලාභීන් බිහි කරන්නේ ඒ අතිශයින්ම දක්ෂයි කව සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැන මේ දේශනාව දේශනා කළේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ 4 දෙනෙක්. පුද්ගලයෝ 4 දෙනා කවුද? එක්කෙනෙක් ඉන්නවා එයා තුල උපක්ලේශ තියෙනවා. උපක්ලේශ තියෙනවා කියලා එයා දන්නේ. කෙනෙක් ඉන්නවා එයා තුල උපක්ලේශ තියෙනවා කියලා දන්නේ. තව කෙනෙක් ඉන්නවා උපක්ලේශ තියෙනවා හැබැයි එයා අවබෝධයෙන්ම දන්නවා මං ළඟ උපක්ලේශ තියෙනවා. මා තුල උපක්ලේශ තියෙනවා. තව කෙනෙක් ඉන්නවා එයාට ගාව උපක්ලේශ නැහැ. හැබැයි එයා උපක්ලේශ නැහැ කියලා දන්නේ. උපක්ලේශ නැහැ කියලා දන්නෙත් නැහැ. තව කෙනෙක් ඉන්නවා ඒ කෙනා තුල උපක්ලේශ තියෙනවා. උපක්ලේශ නැහැ. හැබැයි උපක්ලේශ නැහැ කියලා ඒ වගේම අවබෝධයෙන්ම දන්නවා. එතකොට මේ පුද්ගලයෝ 4 දෙනා මේ ලෝකේ ඉන්නවා. එතකොට ගිහි පැවිදි කවුරුත් අතර මේ පුද්ගලයෝ 4 දෙනා ඉන්නවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආශ්මත්තුරුනි කෙනෙකුට උපක්ලේශ තියෙද්දි උපක්ලේශ තියනවා කියලා දන්නේ නැත්නම් ඒ උපක්ලේශ තියෙන දෙන්න අතරින් ආන්ගේ තිබිලා දන්නේ නැති කෙනා දුර්වල කෙනෙක් කියනවා. උපක්ලේශ තමන් ළඟ තියෙනවා ඒ උපක්ලේශ තමන් ළඟ තියෙනවා කියලා දන්නේ. ඊළඟට තව කෙනෙක් උපක්ලේශ නැති අය දෙන්නෙක් ඉන්නවා. ඒ නැති දෙන්නගෙන් උපක්ලේශ නැතුව තියෙද්දි හැබැයි උපක්ලේශ නැහැ කියලා දන්නේ. ආන් ඒ කෙනත් දුර්වල කෙනෙක් කියනවා. උපක්ලේශ කෙනෙක් තුල තියෙනවා හැබැයි ඒ තියෙනවා කියලා දන්නවා. ආන් ඒ කෙනා උසස් පුද්ගලයෙක් කියනවා. උපක්ලේශ නැහැ කියලා දන්නවා. ඒ කෙනත් උසස් කෙනෙක්. එතකොට මේ පුද්ගලයා උපක්ලේශ තියෙන උපක්ලේශ නැති උපක්ලේශ තියෙන අය දෙන්නෙක් ඉන්නවා උපක්ලේශ නැති දෙන්නෙක් ඉන්නවා. එතකොට උපක්ලේශ තියෙන දෙන්නගෙන් උපක්ලේශ තියෙනවා කියලා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. උපක්ලේශ නැති දෙන්නගෙන් උපක්ලේශ නැහැ කියලා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. එතකොට පින්වත්නි උපක්ලේශ කියන්නේ මොනවද? උපක්ලේශ කියන්නේ මොනවද? උපක්ලේශ කියලා කියන්නේ ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්න යනකොට හටගන්න කෙලෙස් අකුසල්. උපක්ලේශ කියන්නේ ලාමක ආශාවන්ට අනුව වැඩ කරන්න ගිහින් යනකොට හටගන්න තව අකුසල්. ආන් ඒවට තමයි උපක්ලේශ කියලා කියන්නේ. එතකොට මේ දේශනාව සාවධානව අහගෙන ඉන්නකොට අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද මේ උපක්ලේශ. එතකොට හොඳට තේරෙනවා උපක්ලේශ කියන්නේ මොනවද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා උපක්ලේශ නැති දෙන්නගිනුත් උපක්ලේශ තියෙන දෙන්නගිනුත් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නත් කෙනෙක් උසස් වෙන්නත් හේතුව මොකක්ද? එතකොට ඒ උපක්ලේශ තියෙන දෙන්න එක්කෙනෙක් දන්නවා උපක්ලේශ තියෙනවා කියලා.
එක්කෙනෙක් දන්නේ උපක්ලේශ තමන් තුල තියෙනවා කියලා එයා දන්නේ. එතකොට උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැති කෙනාගේ ඒ උපක්ලේශ දුරු කරගන්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නැහැ. ඒ උපක්ලේශ තමන් තුළ හටගන්න කෙලෙස් පීඩා නැති කරගන්න ඕනේ කියලා එයාට කිසිම උවමනාවක් ඕනකමක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ කෙනාට වීරියක් උපදින්නෙත් නැහැ. උත්සාහයක් හටගන්නෙත් නැහැ. ආන් ඒ කෙනාට ගොඩාක් අකුසල් කරලා මරණයටපත් වෙනකොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, උපක්ලේශ වලින් හිත හොඳටම කිලිටි වෙලා මැරෙන්න වෙන්නේ කියනවා. එතකොට උපක්ලේශ තිබිලා තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැත්තම් ආන් ඒ කෙනාට මැරෙන්න වෙන්නේ තව තවත් අකුසල් ගොඩාක් රැස් කරගෙන කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඊළඟට උපක්ලේශ තිබිලා උපක්ලේශ එයා ගාව තියෙනවා කියලා දන්නවනම් වීරිය උපදිනවා කියනවා, උමනාව ඇති වෙනවා කියනවා මගේ තුල මේ කෙලෙස් තියෙනවා. මට මේ කෙලෙස් උපදිනවා. මේවා දුරු කරගන්නේ කොහොමද? දන්නවනම් විතරයි උමනාවක් ඇති වෙන්නේ. තමා තුළ කෙලෙස් තියෙනවා කියලා, උපක්ලේශ තියෙනවා කියලා දන්නවනම් විතරමයි ඒ කෙනාට ඒවා දුරු කරගන්න ඕන කියලා උමනාවක් ඇති වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා ඒ උපක්ලේශ තියෙන දෙන්නගෙනුත් උපක්ලේශ නැති දෙන්නගෙනුත් කෙනෙක් උසස් වෙන්නත් කෙනෙක් පහත් වෙන්නත් හේතුව මොකක්ද? උපක්ලේශ උන දෙන්නෙකුට තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් උපක්ලේශ තියෙනවා කියලා දන්නේ. උපක්ලේශ තියෙනවා හැබැයි උපක්ලේශ තියෙනවා කියලා දන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා කෙලෙස් ඒ උපක්ලේශ තියෙන කෙනා උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැති හින්දම ආන් ඒ කෙනාට උපක්ලේශ දුරු කරන්න ඕනේ කියලා කිසි උවමනාවක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා එහෙම උපක්ලේශ තමන් ගාව තියෙනවා කියලා දන්නේ. ඒ නිසා ඒවා දුරු කරගන්න කිසි ඕනකමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. වීරියක් ඇති වෙන්නේ නැහැ. අන්තිමේට ඒ කෙනාට ඒ උපක්ලේශات එක්ක හිත කිලිටි වෙලා මැරෙන මොහොත වෙනකොට ගොඩාක් රාගයෙන් අකුසල් කරගෙන, ද්වේෂයෙන් අකුසල් කරගෙන, මෝහයෙන් අකුසල් කරගෙන හිත උපක්ලේශ නිසා කිලිටි කරගෙන කියනවා ඒ කෙනාට මැරෙන්න වෙන්නේ. ආන් ඒක නිසා තමයි උපක්ලේශ තියාගෙන උපක්ලේශ තියෙන බව දන්නේ නැති කෙනා දුර්වල කෙනා ගණයට වැටෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කෙනාගෙන ලස්සන උපමාවක් දේශනා කළා. එතකොට පින්වත්නි උපමාවන් මේ දේශනා කරන්නේ උපමාය විදේ කච්චේ විඤ්ඤූ පුරුෂා භාසිතස්ස අත්තං ආජානಂತಿ. උපමාවෙනුත් පුළුවන් නුවණැති කෙනාට ඒ කියපු දී අර්ථය තේරුම් ගන්න. ඒක මේ වගේ දෙයක් කියනවා. සාප්පුවකින් හරි රංකරුවෙක්ගේ ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපමාව. සාප්පුවකින් හරි කඩේකින් හරි නැත්නම් රත්තරන් වැඩ කරන ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙනාවා කියලා හිතමු. ඒ තඹ භාජනේ පරණයි. දූවිලි බැඳලා. මලකඩ හැදිච්ච එකක්. ඔක්සයිඩ් හැදිලා ඒක පරණ වෙච්ච එකක්. ඉතින් මේ දැන් ගෙදරට ගෙනාවට පස්සේ ඒගොල්ලන්ට තමයි ඒක අයිති. ඒ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නේ නැත්තම් ඒක හොඳට පිරිසුදු කරන්නේත් නැත්තම් ඔහේ දාලා තියෙනවා නම් දූවිලි වැඩි තියෙන්න ආන් එතකොට කියනවා තවත් කාලයක් යනකොට ඒ තඹ භාජනේ හොඳටම කිලිටි වෙනවා. හොඳටම පරණ වෙනවා. තව තවත් මලකඩ බැඳෙනවා. තව තවත් ඔක්සයිඩ් හැදෙනවා. ඒක හොඳටම පරණ වෙනවා. එතකොට ඒක කොච්චර ඇත්තක්ද? ගෙදරට ගේන තඹ භාජනේ පාවිච්චි කරන්නේ නැතුව ඒක පරණ භාජනයක් ගේන්නේ. පිරිසුදු කරන්නෙත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් ඒක දාලා තියෙන දූවිලි වැඩි තියෙන්න. ආන් එතකොට ඒක තව තවත් කිලිටි වෙනවා, පරණ වෙනවා. ඔය වගේම තමයි කෙනෙක් ඉන්නවා යාට උපතින්ම උපක්ලේශ තියෙනවා. කෙලෙස් හට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ උපක්ලේශ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් මේ දේශනාවේ තව ටිකක් ඉස්සරහට ඉතා ලස්සනට එකින් එක ගැන උපක්ලේශ කියන්නේ මොනවද කියලා පැහැදිලි කරනවා.
ඉතින් මේ කෙලෙස් හට ගන්නකොට උපක්ලේශ හට ගන්නකොට එයා දන්නේ නැහැ. මට උපක්ලේශ තියෙනවා කියලා දන්නේ. දන්නේ නැති නිසාම ඒ කිසිම වීරියක් උත්සාහයක් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒවා දුරු කරන්න ඕනේ කියලා උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තව තවත් කිලිටි වෙනවා. එයාගේ හිත තව තවත් රාගෙන් කිලිටි වෙනවා, ද්වේෂයෙන් කිලිටි වෙනවා, මෝහයෙන් කිලිටි වෙනවා, උපක්ලේශ වලින් කිලිටි වෙනවා. නොඑක් අකුසල් ඒ නිසා රැස් වෙනවා. හැබැයි මෙයාට අකුසල් තියනවා කියලාවත් ගාණක් නැහැ. ඒව දුරු කරගන්න කියලා උමනාවකුත් නැහැ. මැරිලා ගිහින් එයාට නිරේ තිරිසන් ලෝකේ උපදින්න සිද්ධ වෙනවා. බොහෝ දුකසේ ඉන්න වෙනවා. අර භාජනේ තව තවත් කිලිටි වෙනවා වගේ. ඒ කිලිටි වෙන්නේ කොහොමද? ඇයි ඒ කිලිටි වෙන්නේ? පිරිසිදු කරන්නේ පාවිච්චි කරන්නෙත් නැහැ. ආන් ඒ නිසා තමයි මේ භාජනේ කිලිටි වෙන්නේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා උපක්ලේශ කෙනෙකුට තියෙනවා. හැබැයි එයා දන්නවා මං ළඟ උපක්ලේශ තියෙනවා. කෙලෙස් මන් ළඟ තියෙනවා කියලා. එතකොට ආන් ඒ කෙනාට උත්සාහයක් ඇති වෙන උවමනාවක් ඇති වෙන අනේ මගේ මේ හිතේ තියෙන උපක්ලේශ කෙලෙස් දුරු කරගන්න තියෙනවා නම් මේ කෙලෙස් පීඩාවන් නැති කරගන්න තියෙනවා නම් කියලා ආන් ඒ කෙනාට උත්සාහයක් ඇති වෙනවා. වීරියක් ඇති වෙනවා. උනන්දුවක් ඇති වෙනවා. ආන් ඒ උනන්දුව උත්සාහය වීරිය නිසා ටිකෙන් ටික කෙලෙස් බැහැර කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. ආන් ඒ කෙනාට ටික ටික උපක්ලේශ දුරු කරලා එයාට රාගයෙන් හිත කිලිටි වෙන එක නැති කරගන්න පුළුවන්. ද්වේෂයෙන් මෝහයෙන් හිත කිලිටි වෙන එක නැති කරගන්න පුළුවන්. අන්තිමේට මේ උපක්ලේශ වලින් හිත කිලිටි වෙන එක ටිකෙන් ටික නැති කරගෙන එයාට කිලිටි නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා. පිරිසිදු සිතකින් මැරෙන්න අවස්ථාව ලැබෙනවා. මරණාසන්න වෙනකොට එයාගේ හිත ටික හරි එයාගේ හිත පිරිසිදු වෙලා. ඊට පස්සේ ඒ කෙනාට සුගති උපතක් කරා යන්න ලැබෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම හිත කිලිටි භවෙන් නිදහස් වෙලා ඒ නිකලස් ජීවිතයක් ඇති කර ගන්න උනත් ලැබෙනවා මේ කෙලෙස් අඳුරගත්තොත්. එතකොට පළවෙනි එක තමයි උවමනා දේ තමයි කෙලෙස් අඳුර ගැනීම. එයා තමයි දක්ෂ කෙනා. එයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. එතකොට අනිත් කෙනා අයිති වෙන්නේ කෙලෙස් තිබිලා උපක්ලේශ තිබිලා අඳුරන්නේ නැති කෙනා අයිති වෙන්නේ දුර්වල කෙනාට. එයා දුර්වල කෙනෙක්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ගැනත් ලස්සන උපමාවක් දේශනා කළා. සාප්පුවකින් හරි ඒ කියන්නේ කඩයකින් හරි එහෙම නැත්නම් රත්තරන් වැඩ කරන ගෙදරකින් හරි තඹ භාජනයක් ගෙදරට ගේනවා. ආන් ඒ තඹ භාජනය හොඳටම දූවිලි බැඳිච්ච එකක්. ඒ තඹ භාජනේ මලකඩ කාපු එකක්. හැබැයි ඒක ගෙදර ගෙනලා හොඳට පිරිසිදු කරනවා. හොඳට පිරිසිදු කරලා එයා විසි කරන්නේ නැහැ. දූවිලි තව වදින තැන් වල තියන්නේ. පාවිච්චි කරනවා. කාලයක් යනකොට අර ගෙනාවු පරණ තඹ භාජනේ හොඳට දිලිසෙන්න පටන් ගන්නවා. මොකද නිතර පිරිසිදු කිරීමත් පාවිච්චි කිරීමත් නිසා. ඕන් ඔය වගේ කියනවා උපක්ලේශ එයාගාව තිබුණත් උපක්ලේශ තියෙනවා කියලා දන්න කෙනා ඒ දන්නවා නම් එයාට උවමනාව තියෙනවා ඒ උපක්ලේශ දුරු කරන්න. ඒ නිසා ඒ උපක්ලේශ වලින් හිත හොඳට එයා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා හිතේ ඒ රාග ద్వේෂ මොහ දුරු කරගන්නවා. ආන් ඒ කෙනාට මැරෙනකොට පිරිසිදු හිතකින් මැරෙන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා දෙන්නේ උපක්ලේශ නැහැ. හැබැයි උපක්ලේශ නැති බව කෙනෙක් දන්නේ නැහැ. එතකොට එයාට ඒ උපක්ලේශ කියන්නේ එතකොට ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්න ගිහින් ලාමක ආශාවන්ට අනුව වැඩ කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඇති වෙන කෙලෙස් වලට. ඉතින් මේ කෙනෙක් ඉන්නවා එයාට එහෙම උපක්ලේශ හටගන්නේ නැහැ. ලාමක ඒ ඔය ආශාවන්ට අනුව එයා ඒ වැඩ කරන්න යන්නේ නැහැ. ඒ තුලින් එයාට උපක්ලේශ හිතේ හටගන්නේ නැහැ. හැබැයි එයා ඒක දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ කෙනාට
උපක්ලේශ ගැන තමන් තුළ නැහැ කියලා දන්නේ නැති නිසා හැබැයි යාට රාගය එනකොට ඒ අරමුණු සුබ වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙනවා කියනවා. ඊට පස්සේ ද්වේෂයට එයාගේ හිත ටික ටික යට වෙන්න පටන් ගන්නවා කියනවා. ආන් එතකොට ඒ රාගයට යට වෙලා රාගය ඇති වෙන විදිහට ඒ ඉඳුරන් අසංවර වෙලා සුබ විදියට අරමුණු මෙනෙහි කර කර ඉන්න ගන්නකොට එයාගේ හිත රාගය විසින් ගිල ගන්නවා. අන්තිමේට ඒ වගේම ද්වේෂය විසින් ගිල ගන්නවා. මෝහය විසින් එයාගේ හිත ගිල ගන්නවා. අන්තිමේට යාට මැරෙන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මෝහ වලින් කිලිටි වෙච්ච හිතක් එක්ක කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. කඩේකින් ගේනවා තඹ භාජනයක්. නැත්තම් රත්තරන් වැඩ කරන ගෙදරකින් ගේනවා තඹ භාජනයක්. ඒ තඹ භාජනේ හොඳටම පිරිසිදු අලුත් එකක්. හැබැයි ඒක අලුත් භාජනයක් වුණාට ඒක නැවත නැවත පිරිසිදු කරන්න යන්නෙත් නැහැ. ඔහේ තියලා තියෙනවා පැත්තකින්. ඒකේ දූවිලි වදිනවා. ටික ටික පරණ වෙනවා. ඊට පස්සේ ඒකේ ඔක්සයිඩ් බැඳිනවා. මලකට කනවා. ඊළඟට ඒ තඹ භාජනේ හොඳටම කිලිටි වෙලා සම්පූර්ණ විනාශ වෙනවා. ආන් ඒ වගේ කියනවා හිතේ කෙලෙස් උපක්ලේශ කෙනෙකුට හටගන්නේ නැහැ. හැබැයි එයා උපක්ලේශ හටගන්නේ නැති බව දන්නෙත් නැහැ. ඉතින් ඒ කෙනාට අන්තිමේට වෙන්නේ ඒ කෙනා රාගය හිතේ උපදිනකොට ඒ රාග අරමුණු ඔස්සේම හිත ගිහින් හිත හොඳටම කිලිට වෙලා යනවා. ඊළඟ කෙනා ඒ කෙනාට උපක්ලේශ නැහැ. උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. දන්න නිසා එයාට රාග අරමුණු වෙනකොට ඒ ඔස්සේ කල්පනා පවත්වන්නේ නැහැ. තව තවත් අර්බුද ඇති වෙන විදිහට හිත පවත්වන්නේ නැහැ. ඉතින් රාගයෙන් හිත ගිලගන්නේ නැහැ. නිසා අරමුණු සුබ වශයෙන් මෙනෙහි කරන්නේ නැති හින්දා රාගයෙන් යට වෙන්නේ නැහැ. ද්වේෂයෙන් යට වෙන්නෙත් නැහැ. මෝහයෙන් යට වෙන්නෙත් නැහැ. ආන් ඒ කෙනාට උපක්ලේශ නැති කිලිටි නැති හිතක් ඇතුව එයාට මරණයටපත් වෙන්න ලැබෙනවා කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. භාජනයක් ගේනවා තඹ භාජනයක් අලුත් ඒ භාජනේ. හොඳට දිලිසෙන භාජනයක්. ආන් ඒ භාජනේ හොඳට පිරිසුදු කරනවා. කොච්චර අලුත් භාජනයක් දිලිසි තිබුණත් වැඩක් නැහැ. කාලයක් යනකොට පිරිසුදු කරේ නැත්නම් ඒක පරණ වෙනවා. ඉතින් මේ කෙනා ඒ භාජනේ ඉතා හොඳින් පිරිසුදු කරනවා. ඊට පස්සේ ඒ භාජනේ පාවිච්චි කරනවා. කාලයක් යනකොට ඒ භාජනේ හොඳට දිස්නේ ගහලා දිලිසි තියෙනවා. ආන් ඒ වගේමයි කියනවා උපක්ලේශ Taman තුල නැහැ. උපක්ලේශ නැහැ කියලා හොඳට දන්නවා. ඒ නිසාම රාගාදී අරමුණු එනකොට ඒ සුබ නිමිති ගැන අරමුණු ගැන ඔහේ මෙනෙහි කර කර යන්නේ නැහැ ඒ කෙනා. දැන් බලන්න පින්වත්නි මේ කියන්නේ අපේ ජීවිතවල ස්වභාවය ගැන. තම තමන්ගේ ජීවිතය ගැන තම තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ ධර්මය අහලා. ඊට පස්සේ පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ආයස්මත් සාරිපුත්ත මේ උපක්ලේශ කියලා කියනවා ඇත්තටම මොනවද ඔය උපක්ලේශ? උපක්ලේශ කියන්නේ මොන වගේ දෙයකටද? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පාපකානං කෝ ඒතං අකුසලානං ඉච්ඡාව චරානං අදිවචනං යදිදං අනංගනಂತಿ. ආස්මතුනි ඒ ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්න යනකොට කටයුතු කරන්න යනකොට හටගන්න පාපී අකුසල් වලට තමයි උපක්ලේශ කියන්නේ. ලාමක ආශාවන්ට යට වෙලා කටයුතු කරන්න යද්දී හටගන්න පාපී අකුසල් වලට තමයි උපක්ලේශ කියන්නේ. ඔන්න කියනවා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්නේ උපක්ලේශ ගැන ඊට පස්සේ විස්තර කරනවා. ඨානං කෝ පණිතං විජ්ජති මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. කෙනෙකුට මේ වගේ ආසාවන් ඒවන් ඉච්ඡා උපජ්ජති මේ වගේ ආසාවන් උපදිනවා. කෙනෙක් අතින් වැරද්දක් වෙනවා. වැරද්දක් වුණාම ඔන්න අඩුපාඩුවක් වෙනවා. ආන් ඒ අඩුපාඩුව අනික කවුරුත්
දකින්න එපා. මගේ අතින් අකුසලයක් වුණා. මගේ අතින් වැරද්දක් වුණා. නොකළ යුතු දෙයක් මං කළා. හැබැයි මේක කවුරුවත් දැනගන්න එපා. කවුරුවත් දැනගත්තේ නැත්තම් හොඳයි කියලා ආශාවක්, ලාමක ආශාවක් ඔන්න ඇති වෙනවා. ආන් ඒක උපක්ලේශයක්. එතකොට ඒ ආශාවක් ඇති වෙනවා. ඊට පස්සේ හැබැයි ඔන්න ඒක දැනගන්නවා කට්ටිය. ලාමක ආශාවක් ඇති වෙනවා. දැන් කෙනෙක් අතින් වැරද්දක් වෙනවා මොකක් හරි. එයාගේ ආශාව තියෙන කවුරුවත් මේක දැනගන්න එපා. හැබැයි කට්ටිය දැනගන්නවා. දැනගන්නකොට මේක දැනගත්ත නේද කියලා කේන්ති ඇති වෙනවා. මේක අසවල් කෙනෙක් දැනගත්තා. අසවල් කෙනෙක් දැනගත්තා කියලා ඒ අය ගැන කේන්ති හට ගන්නවා. අමනාපය උපදිනවා. ආන්ගේ කේන්ති අමනාපය දෙකම ඇති උපක්ලේශ වලට කියනවා. ඔන්න කෙනෙක්ගෙන් වරද්දක් වුණාම ඒ වැරද්ද දකින්න අනිත් අය දැනගන්නවට අනිත් අය ඒක ගැන දන්න එකට කැමති නෑ. ඒක සාමාන්‍යයෙන් හිතේ හටගන්න දෙයක්. හිතේ හටගන්න අකුසලයක්. කවුරුවත් කැමති නෑ තමන්ගේ තියෙන අඩුපාඩු අනිත් අය දැනගන්නවට. ඒක දැනගත්තට පස්සේ මෙහත් දැනගත්තනේ. මෙහත් මං ගැන දැනගත්තනේ. තමන්ගේ අතින් මොනවා හරි වැරද්දක්. සිල්පදයක බිඳීමක්. මොකක් හෝ දෙයක්. වැරද්දක් වුණාට පස්සේ දැනගත්තනේ මේක. දැනගත්තට පස්සේ අසවල් කෙනෙක් දැනගත්තා කියලා ඔන්න තරහ එනවා. අමනාප වෙනවා. ආන් ඒක අයිති වෙන්නේ උපක්ලේශය වලට. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ වගේ ආසාවලුත් උපදිනවා. මගේ අතින් වැරද්දක් වුණා. මේ කට්ටිය දැනගත්තා. අපි හිතමු ඉස්කෝලේ ඉන්න ළමයෙකුට ඔන්න ගුරුවරු දැනගන්න වැරද්ද. ඊට පස්සේ දරුවන්ගේ වැරදි දෙමාපියෝ දැනගන්නවා. එතකොට දැන් ඔන්න දරුවන්ට හිතෙනවා මේක ඉස්සල්ලාම ඉතින් දැනගත්තේ නැත්තම් හොඳයි දැන් දැනගත්තා. යාළුවෝ දැනගත්තා. එතකොට හිතෙනවා මට මේකට පෞද්ගලිකව කතා කරලා අවවාද කරනවා නම් තමයි හොඳ. මේක පිරිස මැද්දේ නම් කියන්න එපා. හැබැයි පිරිස මැද්දෙම කියනවා. පිරිස මැද්දෙම අවවාද කරනවා. ආන් එතකොටත් ගැටෙනවා. අපි හිතමු මොකක් හෝ ආයතනයක වේවා. කොහේ හෝ වැඩ කරන තැනක කෙනෙක් අතින් වැරදක් වෙනවා. පිරිස මැද්දෙම අවවාද කරනවා. ඒකට කියන ඔහොම කරන්න එපා ඔයා අතින් වැරද්දක් වුණේ. ඔන්න ගැටෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකටත් ඔන්න වරදක් වුණාට පස්සේ අවවාද කරනවා. සංඝ පිරිස මැද අවශ්‍යමතුන් අතින් මේ වැරද්ද වුණා කියලා ඔන්න පිරිස මැද්දේ ඒ භික්ෂුවට අවවාද කරනවා. කල්පනා කරනවා ඒ කෙනා කල්පනා කරනවා නම් මට මේක තනියෙන් කතා කරලා කියන්න තිබ්බනේ. ඔය පිරිස මැද්ද කිව්වේ මොකද කියලා ඔන්න කේන්ති ගන්නවා. අමනාප වෙනවා. ආන්ගේ කේන්තියත් අමනාපයත් දෙකම අයිති උපක්ලේශ වලට. එතකොට මේ උපක්ලේශ ආන් ඒ විදිහට හිතෙන එක ඒ අමනාප වීම කේන්ති ගැනීම සමහර අයට තියෙන ස්වභාවයෙන්. හැබැයි සමහර අයට එහෙම නැහැ. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. සමහර අයට උපක්ලේශ තියෙනවා. සමහර අය ඒක තියෙනවා කියලා දන්නවා සමහර අය තියෙනවා කියලා දන්නේ නැහැ. සමහර අයට උපක්ලේශ නැහැ. නැහැ කියලා දන්නේ නැහැ සමහර අය. හැබැයි සමහර කෙනෙක් නැහැ කියලා දන්නවා. ඊළඟට තවත් මේ වගේ ආසාවක් නැති වෙනවා. මට මගේ අතින් වැරද්දක් වුණා ඒක ඇත්ත. මේකට අවවාද කරන්න ඕනේ. මට මේකට කරුණු කියන්න ඕනේ. ගැළපෙන අය. ගැළපෙන කෙනෙක් මට කියන්න ඕනේ. නොගැළපෙන කෙනෙක් මට මේකට අවවාද කරන්න හොඳ නැහැ. අන්න එහෙම හිතලා හැබැයි එයා හිතන ගැළපෙන කෙනෙක් අවවාද කරන්නේ නැහැ. එයා හිතන් ඉන්න කෙනෙක් අවවාද කරන්නේ වෙන කෙනෙක් අවවාද කරනවා. ආන් එතකොට තරහ හට ගන්නවා කියනවා. කේන්ති ඇති වෙනවා කියනවා. ඒ කේන්තිය අමනාපය හටගන්නේ දෙකම අයිති වෙන්නේ උපක්ලේශ වලට. එතකොට පින්වත්නි ධර්ම මාර්ගයේ ගමන් කරන්න කැමති කෙනෙක් හිත පිරිසිදු කරගන්න කැමති කෙනෙක් මේ කෙලෙස්
සංසිඳුවා ගන්න කැමති කෙනෙක් මේ ධර්මය අහලා ඒ උපක්ලේශ දුරු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ අහුවනේ උපක්ලේශ කියන්නේ මොනවද කියලා. මේ ඒකට උදාහරණ කියන්නේ. ඔන්න මේ වගේ දේවලුත් අහන්න ලැබෙනවා. මගෙන්ම තමයි කරුණු අහන්න ඕනේ. කෙනෙකුට හිතෙනවා මගෙන්ම තමයි අහන්න ඕන අනිත් අය. වෙන කෙනෙක්ගෙන් නෙමෙයි. මොකක් හරි ශිල්පයක් ගැන වේවා. මොනවා හරි දෙයක් ගැන මගෙන්ම තමයි අහන්න ඕනේ. ආන් එහෙම ආසාවක් හට ගන්නවා. හැබැයි එහෙම තමන්ගෙන්ම අහන්න ඕනේ. මගෙන් අහලා තමයි අනිත් අය ඉගෙන ගන්න ඕනේ. මගෙන් තමයි කරුණු අහන්න ඕනේ කියලා කොච්චර එයාට එහෙම හිතුණට ඔන්න වෙන කෙනෙක්ගෙන් අහනවා. වෙන කෙනෙක්ගෙන් අහපු ගමන් එයාට තරහ උපදිනවා. කේන්ති උපදිනවා. ආන් මේ තරහ අමනාපය මේ දෙකම අයිති වෙන්නේ උපක්ලේශ වලට කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඊළඟට මේ විදිහේ දේවලුත් දකින්න ලැබෙනවා. මම තමයි මෙතන මූලික වෙන්න ඕනේ. මම තමයි මෙතන ප්‍රධානත්වයේ ගන්න ඕනේ. වෙන කෙනෙක් නෙමෙයි. ඕන් ඒ වගේ ආසාවන් ඇති වෙනවා. මේ සාමාන්‍යයෙන් අපේ හිතවලට හටගන්න ආසාවන්. ඒක හැමෝටම හටගන්න මේ තමයි හිතේ ස්වභාවය. ඔන්න මාව තමයි මූලික කරගන්න ඕනේ. මම තමයි ඉස්සරහම යන්න ඕනේ. ඔන්න හට ගන්නවා කියනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන භික්ෂුවකටත් ගමකට දානෙට වඩිනකොට මාව ඉස්සරහම වඩම්ම ගන්න ඕනේ කියලා ඔන්න ආසාව හට ගන්නවා කියනවා. ඒ විදිහට ඒ කෙනෙකුට ආසාව ඇති වෙනවා ප්‍රධානත්වයට ඉස්සරහම යන්න. ආන් ඒ විදිහේ ආසාවක් හටගත්තට ඔන්න ඒ කෙනාට එහෙම මූලිකත්වය ලැබෙන්නේ නැහැ. ආන් එතකොට වෙන කෙනෙකුට ඒක ලැබෙනවා. කේන්තිය අමනාපය ඇති වෙනවා. ආන් ඒකයි වෙන්නේ උපක්ලේශ වලට. ඊළඟට මේ වගේ දේවලුත් දකින්න ලැබෙනවා කියනවා. මාව තමයි ප්‍රධානත්වයට පත් කරගෙන මට මුල් පුටුව දෙන්න ඕනේ. ඊළඟට මම තමයි මේ කතා කරන්න ඕනේ. අනිත් අයට අනුශාසනා කරන්න ඕනේ. දැන් ඔබ වැඩ කරන තැන වේවා, ඉගෙන ගන්න තැන වේවා ඕන තමන්ගේ ජීවිතෙත් ගැන කල්පනා කරද්දී ওই විදිහට හිතුවිලි උපදින අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ඒ විදිහ ආසාවක් වුණ හට ගන්නවා. හටගත්තට ඒ විදිහට මූලිකත්වයේ ලැබෙන්නෙත් නැහැ. එහෙම කතා කරන්න අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ආන් එහෙම වෙනකොට ඔන්න වෙන කෙනෙකුට ඒක ලැබෙනකොට කේන්ති යනවා. තරහ මනාපේ හට ගන්නවා. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා භික්ෂුවකටත් ධර්ම දේශනා කරන්න මේ විදිහට හිතෙනවා කියනවා. දාන ගෙදරකට වැඩියට පස්සේ මට තමයි බණ කියන්න ලැබෙන්න ඕනේ. ඊළඟට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරන්න ඕනේ මං. භික්ෂුණීන්ට අවවාද අනුශාසනා කරන්න ඕනේ මං. උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා කරන්න ඕනේ මං. මට තමයි ඒක ලැබෙන්න ඕනේ කියලා හිතෙනවා කියනවා. හැබැයි ඒක ලැබෙන්නේ නැහැ. එතකොට ගැටෙනවා කියනවා. තරහක් හට ගන්නවා කියනවා වෙන කෙනෙකුට ලැබුණේ. මට මේක ලැබුණේ නැහැ. අර හිතේ හටගත්තු ලාමක ආශාව නිසා තමයි ඒ කේන්ති අමනාපේ නැමැති උපක්ලේශය හටගත්තේ. ඒ ලාමක ආශාවන්ට අනුව යා හිත පැවැත්වුවේ නැත්තම් කේන්තියේ ඒ අමනාපේ හටගන්නේ නැහැ. ඊට පස්සේ මට තමයි සත්කාර සම්මාන කරන්න ඕනේ කියලා කෙනෙකුට හිතේ අදහසක් ඇති වෙනවා. ඊළඟට මට තමයි හොඳට කෑම බීම ලැබෙන්න ඕනේ. ගෙදර දැන් ඔන්න දරුවෝ ඉන්නවනම් ගොඩක් මට තමයි හොඳ මේක හම්බෙන්න ඕනේ. ඊළඟට ඕනම තැනක ඉන්නකොට මට තමයි හොඳම දේ ලැබෙන්න ඕනේ කියලා ඔන්න ආසාවක් ඇති වෙනවා. හැබැයි ඒක වෙන කෙනෙකුට ලැබෙනවා. එතකොට කේන්ති යට කරනවා මටනේ මේක දෙන්න තිබ්බේ. ඇයි මේ වෙන කෙනෙකුට දුන්නේ? ආන්ගේ මේ කේන්ති අමනාපේ හට ගන්නවා කියන්නේ ඒක උපක්ලේශයක්. එතකොට ඒක පිරිසුදු කරගන්න හිතක් පිරිසුදු කරගන්න එක බාධාවක්.
ඒක ක්ලේශයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ඒ විදිහේ උපක්ලේශ හිතක හට ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා ඔන්න භික්ෂුවක් වඩිනවා පිණ්ඩපාතේ. දාන ගෙදරකට වඩිනවා භික්ෂුන් වහන්සේලා පිරිසක්. ඊට පස්සේ කල්පනා කරනවා මට තමයි හොඳම පිරිකර ලැබෙන්න ඕනේ. ඔන්න ওই විදිහ ආසාවනොත් ඇති වෙන්න පුළුවන් කියනවා. එතකොට ඒක ලැබෙන්නේ හොඳ පිරිකර ලැබෙන්නේ වෙන කෙනෙකුට. ඔවුන් හට ගන්නවා කේන්තියත් අමනාපයත්. ආන් මේ දෙකම උපක්ලේශ. පින්වත්නි ඔබට මතක ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේට කෝකාලික කියන භික්ෂුව ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඉන්න ඒ විහාරයට ආරාධනා කළා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඩම කළා. වැඩම කරලා ඒ කාලය ගත කරලා අපව වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගොඩාක් පැහැදීමෙන් තමයි මිනිස්සු හිටියේ. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් පිරිකර පූජා කළා ඒ මිනිස්සු. උපාසක උපාසිකාව. කෝකාලිකට හිතුණා මේ පිරිකර සාරිපුත්තයන් වහන්සේට මේ ඔක්කොම වැඩක් නෑ. මේ විහාරේ තියලයයි. එහෙම හිතලම තමයි අර දායකයන්ටත් ගිහින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියලා පැහැදිව්වේ. ඇයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙච්චර වුණා නෑ මට මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතුවා. තියලයයි කියලා හිතුවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ කෝකාලික භික්ෂුවට ඕනෑමටත් වැඩිය පිරිකර තියෙනවා. නමුත් අසවල් ප්‍රදේශයේ ඉන්න භික්ෂූන්ට පිරිකර ගොඩාක් අඩුයි. ඒ නිසා මම මේ ඔක්කොම අරන් ගිහින් ඒ භික්ෂූන්ට බෙදලා දෙන්න ඕනේ කියලා ඒ පිරිකර ඔක්කොම අරන් ගියා. අරන් ගියාට පස්සේ කෝකාලික භික්ෂුව ඒ ගැන ගැටුණා. වෛර බැඳගත්තා. සාරිපුත්ත රහතන් වහන්සේ ගැන කියන්න ගත්තා. සාරිපුත්ත කියන්නේ මේ ලාභ සත්කාර වලට ඇලිච්ච කෙනෙක් කියලා. ගොඩාක් හිත අපහදව ගත්තා. වෛර කළා. දේවදත්තත් එක්ක එකතු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ චෝදනාව කරා. සාරිපුත්ත ඔය ආයස්මත් සාරිපුත්ත ඉස්සර වගේ නෙමෙයි. දැන් ලාභ සත්කාර වලට ඇලිලා ඉන්නේ. මං දැක්කනේ මේ පිරිකර අරන් ගිහපු හැටි. එහෙම කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ කෝකාලිකට අවවාද කළා. ඔහොම හිතන්න එපා. සාරිපුත්ත රහතන් වහන්සේ ගැන ඒ ආයස්මත් සාරිපුත්තයන් ගැන හිත පහදවා ගන්න කියලා සමාව ගන්න කියලා වැරද්ද පෙන්නලා දුන්නා. හැබැයි කෝකාලික සමාව ගත්තේ නැහැ. වැරද්ද පිළිගත්තේ නැහැ. අන්තිමේට ඒ සමාව ගත්තේ නැති නිසාම ශරීරයේ ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුණා. ඉතින් තුදු කියලා බ්‍රාහ්මණයෙකුත් බ්‍රහ්මයෙකුත් බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඇවිල්ලා මේ කෙනාගේ කලින් ජීවිතයක යාළුවෙක් හිත පහදවා ගන්න කියලා කිව්වා. ඉතින් ඒ බ්‍රහ්මයාටත් දැන්න ඔහේ බඹලෝ ගියා නම් එහෙ ඉන්න බෑ මෙහෙ ආව මොකටද කියලා බැනලා එලව ගත්තා. අන්තිමට ඒකෙම කෝකාලික මැරිලා නිරේ උපදුනා. ඊට පස්සේ පින්වත්නි මුගලන් ස්වාමින් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වදාලා උපමා මං ආවුසෝ සාරිපුත්ත පටිභාති. සාරිපුත්තේනි මට ඔකට උපමාවක් වැටුණා. දැන් ඒ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් උපක්ලේශ කියන්නේ මොනවද? ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපක්ලේශ මොනවද කියලා එකිනෙකක් ගැන විස්තර කළා. ඊට පස්සේ කියනවා උපමාවක් වැටුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මොකක්ද ඒ උපමාව? කිව්වා මම දවසක් රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට මේ සිදුවීමක් දැක්කා කිව්වා. සාමීති කියලා බාසුන්නෑ කෙනෙක් හිටියා. ඒ බාසුන්නෑගේ පුතෙක් හිටියා කරත්ත හදන. ඉතින් මේ පණ්ඩු පුත්ත කියලා තාපසෙක් ඔතෙන්ට ආවා. ඇවිල්ලා ඒකෙනත් ඒ පණ්ඩු පුත්ත තාපස කියන්නේත් කලින් කරත්ත බාස් කෙනෙක්ගේ පුතෙක් කිව්වා. ඉතින් මේ පණ්ඩු පුත්ත තාපසට හිතුණා මේ සාමීති කියන කරත්ත බාස්ගේ පුතා හොඳ රෝදයක් හදනවා. කරත්ත රෝදයක්. මේ රෝදේ මෙතන ඇදයක් තියෙනවා. මේක සහිනවා නම් හොඳයි.
දැන් මේ පණ්ඩුපුත්ත තාපසයා හිතනවා. පැත්තකට ඉඳන් කල්පනා කරනවා. ඔන්න අර සාමීති කියන ඒ කරත්ත බාස් ඒ රෝදේ ඔය එතනම සහිනවා. ඊළඟට මේ මෙතන මේ ඇදේ නැති කරා නම් හොඳයි කියලා හිතනවා. ඔන්න ඒ ඇදේ සහිනවා. ඒ දෝෂේ සැහැලා දානවා. එතකොට පණ්ඩුපුත්ත තාපසට හරි සතුටක් ඇති වුණා. හරියට මේ උන්නේ මේ හදවතක් දැනගෙන වගේනේ මේ කරත්ත රෝදේ හැදුවේ. දැන් පණ්ඩුපුත්ත තාපසතුමා සාමීති රෝදේ හදන දිහා බලාගෙන හිටියේ. ඒ රෝදේ මෙතන ඇදයි කියලා හිතනකොට එතන සහිනවා. හිතෙනවා විතරයි මේ පණ්ඩුපුත්ත තාපසතුමාට. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ වදාලා ආන් ඒ වගේ සාරිපුත්ත මේ කපටි, චපල, අහංකාර, ඉන්ද්‍රිය අසංවර, ඊළඟට කන බොන එකේ ප්‍රමාණය දන්නේ නැති, මාර්ගඵල ලබන්න කිසි උවමනාවක් නැති, සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ නැති, සරල නැති, කුසීත, හීන වීරියෙන් යුතු අයට ඔබ වහන්සේ ওই වදාළ කරුණ හරියට හදවත සහිනවා වගේ. හීන වීරිය තියෙන, කට්ටකම් තියෙන, ඊළඟට අහංකාර, ඉන්ද්‍රිය අසංවර, ඔය වගේ මායාවන් තියෙන, ලාමක ආශාවන් තියෙන උදවියට ඔබ වහන්සේගේ දේශනාව හරියට හදවත සහිනවා වගේ කියලා මට හිතෙන්නේ කිව්වා. ඊළඟට ශ්‍රද්ධාවෙන් කපටි නැති, මේ ධර්මයේ දියුණු කරන්න කැමති, ඉන්ද්‍රිය සංවර, මාර්ගඵල ලබන්න උවමනාව තියෙන, සීල සමාධි ප්‍රඥා වඩන්න කැමති වීරියවන්ත කෙනෙකුට ඔබ වහන්සේගේ දේශනාව මට හිතෙන්නේ මේ වගේ කිව්වා. ලස්සනට ඉන්න කැමති තරුණ දුවෙකුට හරි, ලස්සනට ඉන්න කැමති තරුණ පුතෙකුට හරි, හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවකට ලස්සන මල් මාලයක් හම්බුනහම ආන්ගේ මල් මාලය හරි ගෞරවයෙන් සතුටින් පිළිගන්නවා. ශරීරයේ උත්තම අංගෙ වන හිස මත ලස්සනට පැලඳ ගන්නවා. මොකද එයා ලස්සනට ඉන්න කැමති. ඒ වගේම එයා ඉන්නේ පිරිසිදු වෙලා. එයාට ලැබෙන්නේ පිරිසිදු මල්. ඉතින් එයා ඒක පැලඳ ගන්නවා හිස මත. ඒ ශාරීරික උත්තම අංගය වන හිසේ තියා ගන්නවා. ආන් ඒ වගේ කෙලෙස් නැති කරගන්න කැමති කෙනෙකුට, හිත පිරිසිදු කරගන්න කැමති කෙනෙකුට, මාර්ගඵල ලබන්න උවමනාව තියෙන කෙනෙකුට, ඉන්ද්‍රිය සංවර කරගන්න ආස කෙනෙකුට ඔබ වහන්සේගේ මේ උපක්ලේශ ගැන කරපු මේ විස්තරේ ඒක හරියට ඔටුන්නක් වගේ. ඒ හිත පිරිසිදු කරන්න කැමති කට්ටියට ඒක ඔටුන්නක් වගේ පිළිගන්නේ කිව්වා. ඊට පස්සේ පින්වත්නි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ මේ උපක්ලේශ ගැන කරපු දේශනාව මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා සාදුකාර දීලා ඒක පිළිගත්තා. සතුටු සිතින් අනුමෝදන් වුණා. පින්වත්නි, අද අපිට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ මේ දේශනාවෙන් අනංගන සූත්‍රයෙන් අපිට උපක්ලේශ කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ලැබුණා. මේ උපක්ලේශ කෙනෙකුගේ ජීවිතේ තියෙනවා කියලා දැනගත්තොත් ඒව දුරු කරන්න අවස්ථාව ලැබෙනවා. අපේ ජීවිතවල ඇතිවෙන ඒ උපක්ලේශ අකුසල් දුරු කරලා අපගේ හිත පිරිසුදු කරගන්නට, උපක්ලේශ වලින් තොර හිතක් ඇති කරගන්නට අපට මේ දේශනාවත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දින මේ අසිරිමත් ධම්ම රස අමාවන් ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලු පින් කැමති දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින මේ අසිරිමත් ධම්රස අමාවන් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ
පිළිසරණ ලබනු කැමති ශ්‍රාවක පුතණුවන් කෙනෙක් විසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ පින්වත් පුතණුවන් නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පුතණුවන්ට උදව් උපකාර කළ සෑම සියලු දෙනා නමින් මේ පරලොව ගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් ධර්මයේ කියා දුන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝ සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන ඒ පින්වත් පුතුණුවන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ නිවන් අවබෝධය ලබන තුරු කල්යාණ මිත්‍ර සම්පත්, කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා කියන උතුම් අරමුණත්, ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙත්වා කියන උතුම් අරමුණත් ඇතුව, ඒ වගේම නුදුරු භවයකදීම සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිසත් මේ පින් හේතුපකාර වෙත්වා කියන උතුම් බලාපොරොත්තු ඇතුව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරූ පින්වත් ඒ පුතුණුවන්ට නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාසනාව වාග්ය ලැබේවා. නුදුරු භවයකදීම සම්මා දිට්ඨිය ලැබීම නම් වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත්, උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේට, වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට, ඒ වගේම නාලන්දේ පවරු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සීල පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක උපාසක උපාසිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සීල පින්වතුන් වහන්සේලාට, ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දිනාටම සුවසේ කිසි කරදරයකින් බාධාවකින් තොරව චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා රූප ዋහිනියේ ලක්විරු ගුවන් විදුලියේත් ඒ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාටම කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ උතුම් ධර්මාබෝධය ලැබීම පිණිස මේ සීල පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.